නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ අද දවසේත් සම්බුදු සිත කසිරිය උතුම් සදහම් සාකච්ඡා පිණිස අපි කාලය වෙන් කරගත්තා. ඉතින් අපි දන්නා පින්වන්ත හැමදෙනාම මේ පිළිබඳව අපේක්ෂාවෙන් රැඳෙන මොහොතක් කියලා. සුවහසක් වූ පින්වන්ත ඔබ හැමදෙනාම සදහම් සාකච්ඡාව පිණිස ඉතාම දයාවෙන් අපි ඒක රාශි කරගන්නවා. ඉතින් අදත් අපට අනුකම්පාවෙන් ගරුතර මහා සංඝරත්නයේ වැඩමවන්නට යෙදුණා. ඒ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි පළමු කොට දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි ඊළඟට සූදානම් මේ උතුම් සදහම් සාකච්ඡාවේ අද සදැහැති දායකත්ව බරපැන දරන පින්වතුන් සිහිපත් කරගන්න. අදත් දායකත්වයේ දරන්නේ දොහා කටාරෙහි සේවයේ නියුතු පින්වත් පුබුදු පල්ලියගේ මහත්මයා එවැගේම මහනුවර සුදුහුම්පොළ පදිංචි මංජුලා වඩුගොඩ පිටිය පින්වන්ත මහත්මිය විසින් තමයි සදැහැති දායකත්වයේ දරන්නේ. ඒ පින්වත් දෙපළ ඇතුළු ප්‍රධාන හැමදෙනා අපි තාම දයාවෙන් ඒක රාශි කරගන්නවා පින්වන්ත ඔබ හැමදෙනාම සමග. එමනම් අපි ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන අද දවසේ සාකච්ඡාව ආරම්භ කරන්න කාලය සූදානම් කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් ඒ උතුම් සදහම් සාකච්ඡා මෙතෙන් සිට ආරම්භ කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි සම්බුදු සිත කසිරිය උතුම් වැඩසටහනේ මේ දවස්වල කතා කරමින් හිටියේ ශාස්ත්‍රුන් වහන්සේගේ මේ සමාධිය, සමාපatti පිළිබඳ, ධ්‍යාන පිළිබඳව, විමෝක්ෂ පිළිබඳව එහෙමයි තියෙන පරිපූර්ණ ආශ්චර්ය අවබෝධය. ඒ වගේ අවබෝධයක් ශාස්ත්‍රුන් වහන්සේට උපදින්න එන ශාස්ත්‍රුන් වහන්සේ සෑම සමාධියක්ම, සමාපත්තියක්ම, විමෝක්ෂයක්ම පරිපූර්ණ වශයෙන් නිර්වුල් විදියට පරිපූර්ණ වශයෙන් උපදවාගෙන තියෙනවා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි, ඒ උපදව ගන්න ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට ඒ වගේ නැගී සිටින ආකාරය, ඊළඟට ඒවට ඒව මනසක් තුළ උපදවන්න නම් මොන වගේ ධර්මයන් පුරුදු කළ යුතුද කියන කාරණේ පිළිබඳව, ඒව හිත ඇතුලේ කියන පිරිසිදු වෙන ආකාරය පිළිබඳව, ඒ වගේම ඇති වෙච්ච දේවල් ඒව නැති වෙලා යන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ වශයෙන්ම ඇතිවෙච්ච අවබෝධයක් තියෙනවා. ඒ සෑම දෙයක් පිළිබඳව ශාස්ත්‍රුන් වහන්සේ වශීකృత වෙලා ඉන්නේ. සෑම දෙයකටම. ඒ වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් තමයි අපිට මේ සරණ යන්න වාග්ය උදා වෙලා තියෙන්නේ. උතර බලන්න අපිට මේ දේශනාව අපි දැන් තපස්සු මේ ගෘහපති සූත්‍රය, අනුපුබ්බ විහාරි සමාපatti සූත්‍රය අසුරු කරගෙන තමයි අපි කතා කරමින් හිටියේ. ඒකට හරි ආශ්චර්යයි. මේ මහබෝසතාණන් වහන්සේට පවා සසරේ මහා පාරමී බලයක් පුරාගෙන ඉන්න මහෝත්තමයා. එතකොට අපිට හිතා ගන්න බෑ එසේන මහෝත්තමයා පවා එතකොට මේ ආකාරයට තමයි සමාධි බලයන් ගොඩනගන්න තමන්ගේ මනස හරි පුදුම විදියට ප්‍රඥාවෙන් හසුරුවපු ආකාරය. එහෙමයි ස්වාමීනි. ඒක අපිට හරි පුදුමයි ඒක නේද? එහෙමයි.
දැන් මේ යෞවනයේ තරුණයෙක් ඉතින් අවුරුදු 35ක අපි තුන් දැන් අවුරුදු 29 ගිය අතරියට තව ඉතින් අවුරුදු 5ක් දුෂ්කර ක්‍රියා කළානේ 6ක්. එතකොට ඒ කාලේ ඉතින් ඊට පස්සේ 35. ඉතින් ওই කාල වකවානුවනේ ඉතින් මේ මනස පෙරලන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න ඉතින් මතම් බාහිර උපකාරයක් නැහැ. කියන්න කෙනෙක් නැහැ. තාම තනියෙන් ඉතින් තමන්ගේ හිත නිවා ගන්න අපිට නම් ඒක හිතා ගන්න බෑ මෙච්චර මග පැහැදිලි කරද්දි මඩගුඩේ ලගින හැටියට. මෙච්චර සංසාරය ගැන කියද්දිත් අර මඩගොඩට මාපහු තල්ලු වෙවි යන හැටියට මේ සමාජයේ ගත්තොත් එහෙම එතකොට පුදුම හිතෙනවා මේ භද්‍ර යෞවනයේ අවුරුදු 35ක තරුණයෙක් තමන්ගේ සිත පුදුමාකාර විදියට තීරුම් අරගන්න එකක්. ස්වාමීනි සම්පූර්ණයෙන්ම මනස විනිවිද දකින්න එක තීරුම් අරගන්න එක වෙනම එකක්. ඊට පස්සේ සමාධියකට හිත පිහිටවන්නේ ඒවා කල්පනා කරන විදිය තව අපිට එක කතා කරලා අවසන් කරන්න බෑ. එහෙමයි. එච්චර විශ්මිතයි ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ උදාර වීරිය, ඒ වගේම ඡන්දය, ඒ බලවත් අදිෂ්ඨානය, විමර්ශාව ඒව නම් පිටා ගන්න බෑ. එහෙමයි ස්වාමීනි. එච්චර අසලිම. එතකොට අපි විශේෂයෙන් මේ තපස්සු ගෘහපති සූත්‍රයේදී කතා කළා මහා බෝසතාණන් වහන්සේ මේ දැන් කාමයන් කයින් අතහැරියට මනස තුල ඒ නික්කම උපදින්නේ. දැන් අපි බලන්න සාමාන්‍යයෙන් මේ වගේ පොඩි ඉතින් දෙයක් ඇති කරගෙන කොච්චර නිකන් මහ ලොකු උදන් ගන්නවද සමහර විටනේ. එහෙමයි ස්වාමීනි. මේ මහා බෝසතාණන් වහන්සේ එහෙම නෑ. ඒත් බලන්න තමන් කයින් අතහැරපෙක වෙනම කතාවක්. කයින් අතහැරපෙක කයිවරු ගහටිය නම් අද බුදු කෙනෙක් නෑ. නැද්ද? කොතරම් අවංකම වැඩපිළිවෙලක්ද ස්වාමීනි. ඒක තමයි කියන්නේ. එකක් තමයි තමන් තේරුම් ගන්න පුළුවන් හැකියාව. දැන් අද අනිත් පැත්තෙන් වෙලා තියෙන මේක පොඩි ගුණයක් දිනු කරගෙන පොඩි අත්හැරීමක් කරලා තමන් තේරුම් ගන්න බැරි එක ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ. තමන් රැවටිලා යනවා. තමන් ඔයකනේ. අපි මහ දෙයක් නිකන් කරගත්තා වගේ නිකන් දැනෙනවනේ පොඩි දෙයක් කරගෙන. එහෙමයි. ආනිකනේ කියන්නේ මහ බෝසතාණන් වහන්සේ මේක තමයි ප්‍රඥාව කියන්නේ. ඒතරම්ම අදීන ප්‍රඥාවක් ස්වාමීනි. අම්මෝ කියන්නේ කිසි තැනකට දැන් ආලාර කාලම් උද්දකරම් පුත්තගාවට ගියා ඒ සමාධි උපදව ගත්තා. ඒ කියලා දීපුවටත් වඩා බලවත් ඉදිරි උපදව ගත්ත සුළු කාලෙකින් උපදව ගත්තා. මේ කිසි දෙයකට රැවටුනේ නැහැ. ස්වාමිනේ දැන් මේ ලෝකේ අපි හැමදෙනා මේ හරි ඉක්මනට මේ මානසික අල්ලසට දැන් ඔබ දක්ෂයෙක් ඔබ හැකියාවන්ත කෙනෙක් කියලා මනස යෝජනා කරන කාරණා එක් හරියට බැඳිලා යනවනේ. මහා බෝසතාණන් වහන්සේ බෝසත් කාලෙවත් තමන්ගේ මනසට අහු වෙන්නේ නැහැ. එහෙමයි. තමන්ගේ සිතේ මේ අහු වෙන කෙනෙක් නෙමෙයි. ඒකත් එක්ක තමයි අර බලපෑම් සම්බන්ධ වෙන්නේ අපේ ජීවිතේට. ඒකනේ කියන්නේ මම අවුරුදු 6ක් පිටිපස්සෙන් මට සිදුරක් හොයාගන්න බැරි වුණා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. අවුරුදු 6ක් පිටිපස්සෙන් සිදුරක් හොයාගන්න බැරි වුණා. ඒක ගිහි අතහැරෙන්න අවුරුදු 7ක්. එතකොට ගිහි අතහරින්නත් පෙර අවුරුද්දක් ඉඳලා මෙයාගේ අවධානය ලැබිලා තියෙනවා. එහෙමයි. මහ බෝසතාණන් වහන්සේ යම් දවසක නයිස් ක්‍රම සිතුවිලි පහළ වෙන ගත්තු දවසේ ඉඳන් පිටිපස්සේ. දැක්ක නේද? එහෙමයි. හැබැයි එදා ඉඳලා 7 අවුරුද්දක් පිටිපස්සෙන් ඉඳලා තියෙනවා. සිදුරක් බැරි වෙලා තියෙනවා අල්ලගන්න. ගිහි රඳවලා කාමේ මුසපත් කරවලා තියන්න අරමුණක් හොයාගන්න බැරි වුණා. එහෙමයි. තමන්ගේ ගමන තමන් යන්නේ. ඒක පුදුම දෙයක් ඒක. ඒකයි මේ දෙවිවරු ඒකයි කියන්නේ කාලෝ යන්තේ මහා වීර කියන වචනය පාවිච්චි කරනවා. මහා වීරයන් වහන්සේ දැන් සුදුසු කාලයක දෙවිවරු ආරාධනා කරන්නේ. එහෙමයි. ඒ සමහර දෙවිවරු දන්නවා දැන් තුසිත දිව්‍ය ලෝකෙ හිටපු ආකාරය දන්නවා. ඒතුළු දන්නවා මේ තමයි මහා වීරයා. එහෙමයි. ඇයි සිහිනුවණින් ඉන්නෝ දැක්කහම ඉතින් ආයෙ මොනවද? මේ තමයි මහා වීරය කියලා දෙවිවරු ආරාධනා කළා. එහෙමයි. විශ්මිත නැද්ද? විශ්මිතයි ස්වාමීනි. දෙවිවරු දැනගත්තා නම් අරයා දන්නේ නැද්ද? මෙයා කවුද කියලා? දන්නේ නැද්ද? එහෙමයි. දන්නවා.
දැනගෙන පිටිපස්සෙන් ඉන්නේ ඒකයි. ඒකයි දැන් එය ගිහි ගෙදර ඉන්න කාලේ පිටිපස්සෙන් ඉඳලා තියෙන ඒකයි. ඇත්තට මෙයා ගිහි ගෙදරින් නික්මිලා යයිද? ඒ කියන්නේ තමන් ඉක්මවා යන කෙනෙක් දැන් අපි හිතමු දැන් තමන් යම් තැනක් ඇසුරු කරගෙන ඉන්නවා කියලා. ඒතර සාමාන්‍යයෙන් එතන ඉන්න අය අතර අනිත් අය දිහා අවදාන අපි ගමක් කියලා හිතමුකෝ. එහෙමයි. ගමේ මිනිස්සු අනිත් ගමේ මිනිස්සු දිහා බලාගෙන ඉන්නේ. අපි නෝ ටිකක් එතන ටිකක් ඒ ගමේ ටික වැඩකාරයෙක් ඉන්නවා කියලා ටික. අනිත් සියලු දෙනා ධනය දිහා බලය දිහා අරයගේ මුදල් වත්කම් දිහා ඔක්කොම හැගාගෙන අරය බලාගෙන ඉන්න Tamanට වඩා ඉහළින් යන කෙනෙක් ඉඳීද? දැක්ක නේද? එතකොට මේ අපි නෝ මේ ගමේ එතන ඉන්න කෙනා කැමති නෑ කියලා. එතකොට අර හැමතිස්සෙම අවධානයෙන් ඉන්නේ. අරකට අවස්ථාවක් නොදෙන විදිහට Tamanට වඩා ඉහළින් යන්න අවස්ථාවක් දෙන්නේ. ඒ සාමාන්‍ය ලෝකෙත් මේ කාම මඩගුරු මේ පොඩි දෙයක් වෙනුවෙන් එසේන අර බලපෑම් කිසි ඇද්ද? එහෙමයි. ලීසි නෑ. එතන තරම් ලීසි නෑ. ඉතින් ඊට පස්සේ මහ බෝසතාණන් වහන්සේ හරි පුදුමයි ගිහි ගියත් ඇහැරලා ඇවිල්ලා මේ කිසි දෙයක් ඉදිරියේදී අහුවෙන්නේ නෑනේ. හැමතිස්සෙම ආධ්‍යාත්මික පරිශ්‍රණයක නිරත වෙනවා. මොකද්ද මේකට හේතුව? මොකද්ද මේකට හේතුව? ඇයි මේ කාමයට ඇහැරලා තියෙදි මගේ හිත නික්කම බැසගන්නේ නැත්තේ ඇයි? ස්වාමීනි මේ සියලු තැන්හි හසු නොවන්නේ ප්‍රඥාව බලවත් නිසා. ප්‍රඥාව බලවත් නිසා. එහෙමයි. ප්‍රඥාව බලවත්. එහෙයි. හොයද්දි වුණා මම මේක කාමයේ ආදීනව සිහි කරන්නේ. නික්කම් ආනිසංස සිහි කරන්නේ. අන්න එහෙම හිතා පළවෙනි ධ්‍යානෙ පුදවගත්තා. එහෙමයි. ඊට පස්සේ විතරක වල ආදීනව සිහි කර දෙවෙනි ධ්‍යානෙ පුදවගත්තා. ප්‍රීතිය ආදීනව සිහි කර තුන්වෙනි ධ්‍යානෙ පුදවගත්තා. ඊට පස්සේ උපේක්ෂා සැපේ ආදීනව සිහි කර හතරවෙනි ධ්‍යානෙ උපදවගත්තා. අපි දක්වා කතා කළා. ඉතින් ආයි කතා කරන්න ගියොත් අපිට ඉස්සරහට තව ලස්සන කරුණු සිහිපත් වෙනවා. නමුත් අපිට කාල වේලාව ගන්න බෑනේ. එතකොට බලන්න එක පැත්තකින් අපි නිරන්තරයෙන් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ උදාාර විස්මිත අවබෝධය ගැන අපි මේ විදිහට අපි දේශනා ඇසුරින් කල්පනා කර හිතේ විශ්වාසයක් පැහැදීමක් අවබෝධයක් ගොඩනගා ගන්න මහන්සි ගන්න ඕන. ඒ නිසා මේ ධර්ම දාන දෙන පිරිස නම් විශාල උදාාර පිනක් ඉතින් මේ කරගන්නේ. එහෙමයි. එතකොට ඉතින් අසහාය මේ ලෝකෙ ගත්තොත් එහෙම කල්පනා කරලා බලන්න මේ මිනිස්සු කොච්චර මම්මුලා වෙලා මෝඩ වෙලා විවිධ පුද්ගලික චරිතවලට කෙලෙස් සහගත මහා නිවට චරිතවලට කොච්චර පැහැදිලා ජීවිතේ කැප කරනවද? වටිනාකම් දෙනවා. ඒකනේ. එහෙමයි. එහෙම මේ ලාමක නින්දිත චරිතයකට වටිනාකමක් දීලා මොන සරණක්ද? මොන පිටක්ද? නැද්ද? ඊළඟට විවිධ දේවල් මේ හදාරන යම් දැනුම හදාarලා ජීවිතේ පුදාගෙන උකට මුල් තැනක් දීගෙන කොච්චර ඉන්නවද? මොන වටිනාකමක්ද? කොහෙද මැරිලා යන්නේ? ඒ ලාමක දෙයකට නින්දිත දෙයකට පැහැදුනොත් ලාමක වෙනවා මිසක නින්දිත වෙනවා මිසක ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. එහෙම ලෝකේ ධර්ම දාන දෙන පිරිස සම්මා සම්බුදු කෙනෙක්ගේ ආශ්චර්ය විස්මිත ප්‍රාතිහාර්ය සහිත හේතු සහිතව චෝදනා කරන්න බැරි ගරහන්න බැරි විස්මිත අවබෝධයකට දෙව්මිනිස් ලෝකයාගේ හිතේ යම් සුළු මොහොතක් පැහැදීම පැද්දිවුවොත් ඒ ගලන පුණ්‍ය ගංගාව කෙසේද? එහෙමයි සර්. එතන මේ බණ අහගෙන ඉන්නකොට එක්කෙනෙක්ද දෙන්නෙක්ද තුන් දෙනෙක්ද 20 30 40 50ක හිත ප්‍රසාදි උපදිනකොට ඒ පින ගලන්නේ කාටද? එහෙමයි. ඒ විලායම account එකක් හැදෙනවා Tamanට. මොකද්ද? අර තව විශාල පිරිසකගේ භාග්‍යතුන් වහන්සේ ගැන උදාාර අවබෝධය ගැන පහන් සිත් උපදිනකොට ධර්ම දාන කරන පිරිසට මහා පුණ්‍ය ගඟුලක් නිර්මාණය වෙනවා. Taman සොරකින විදියට ආරක්ෂා කරන විදියට. එහෙමයි සර්. ලාමක දේවල් වලින් බැහැර වෙන විදියට ලාමක දේ ඉදිරි රකින්න විදියට ඉතින් පුණ්‍ය ගංගාව ඩිංග බලවත් වෙන්න ඕන. අපි හිතමුකෝ ඔන්න පොඩි මුදලක් අපි දැම්මොත් එහෙම account එකකට ලැබෙන පොලිය සමහරලාට මාසික වියදමවත් හදලා දෙන්නේ නැහැ එහෙමයි. නේද? ලොකු මුදලක් දානකොට මොකද වෙන්නේ? ඒකින් ඇති වෙන පොලිය
සමහරලාට තමන්ගේ මානසික වියදම් පවා පියව පියවගන්න පුළුවන් විදි ආරක්ෂාවක් එකකින් සැලසෙනව නේද? එහෙමයි. ආන් ඒ වගේ තමයි. එතකොට මේ පහදින පිරිස බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන් පහදින පිරිස අර වැඩි වෙන්න මොකද වෙන්නේ? අර සකස් වෙන මහා පින තමන් ආරක්ෂා කරනවා. එහෙමයි ස්වාමීනි. නැවත නිවන් දොරට තමන් තල්ලු කරන්නේ. ශ්‍රේෂ්ඨ ජීවිතයක් කරා තමන් තල්ලු කරන්නේ අර රැස්වෙන උදාර පින විසි. එහෙමයි. ඒක විශාල සපෝට් එකක් තියෙන්න ඕන. දැන් බලන්න මහා බෝසතාණන් වහන්සේ කිසි දෙයක් ඉදිරියේදී රැවටෙන්නේ. ඇයි? සසරේ රවට්ටල නැහැ ලාමක දේවල් වලට. එහෙමයි ස්වාමීනි. රැවටෙන්නේ නැහැ. මේ ඔක්කොම තනියෙන් නෙගටිව් නේ ඔක්කොම. තනියෙන් ඔක්කොම නෙගටිව්. මෙතරම්ම සංකීර්ණ අවස්ථාවක්. විතරංක පැත්තකින් ප්‍රඥාව අනිත් පැත්තෙන් පුණ්‍ය බලය. එහෙමයි ස්වාමීනි. පුණ්‍ය බලයත් හිතා ගන්න බෑ ඒක. ඒ හැම තැනකම තමන් නැවත තමන් ඒ නයිස්ක්‍රම්‍ය ජීවිතේ බොහොම සුරක්ෂිත කරමින් අර ප්‍රඥාවෙන් තමන් ගමන යනවා. දැක්ක නේද? ඒකේ සමහර චරිතවලට ප්‍රඥාව තියෙනවා. හැබැයි ගමන යන්න ඕන විදියට ආරක්ෂා කරන දෙයක් නැහැ. තමන්ගේ වටේ තැවරිච්ච දෙයක් නැහැ. තේරුණා නේද? එතකොට නිකන් ඒතර මොකද වෙන්නේ අර? ඒ කියන අනතුරු වැඩි. අර ප්‍රඥාවට නැති කරන්න බාහිර කරුණු සකස් වෙනවා වැඩි ඒකට. පුණ්‍ය බලය අය නම් නැති වෙනකොට. එහෙමයි සාම. පුණ්‍ය බලය බලවත් නම් මොකද වෙන්නේ? ලේසියෙන් තමන් වටන්න බෑ. තනියෙන් නැගිටින චරිතෙට කොච්චර පුණ්‍ය බලයක් තියෙනවද? එහෙමයි. ශ්‍රාවකයෝ නෙවෙයි එතකොට මේ කියන්නේ ශාස්ත්‍රුණාසිනව. ශාස්ත්‍රුණාසිනව. ඉතින් බලන්න ඊට පස්සේ අපි ඊළඟට හරිය ආශ්චර්යයි බෝසත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආනන්ද මම පස්සේ කාලෙදීන් 4 වෙනි ධ්‍යාන උපදවාගෙන ඌ වාසය කළා. ආනන්දේනි මේ මට මේ විහරණීම් වාසය කරද්දී උපේක්ෂා සහගත සංඥා මානසිකාරය ඌ මතුවෙනවා කියනවා. එතකොට සංඥාවක් තියෙන එකකින් උපදින උපේක්ෂාව. එහෙමයි. නමුත් ඒ සංඥා එනවා. ඉතින් උපේක්ෂාවත් එක්ක තියෙන එකක් ඒකට. ඒ මට පීඩාවක් ආනන්දේනි සැපසේ සිටින කෙනෙකුට පීඩාව වෙනස දුකක් සුළු දුකක් ආවත් මේ උපදින්නේ යම්සේද මට මේ උපේක්ෂා සහගත සංඥා මානසිකාරය මා තුළම මතුවෙත් නම් මට ඒක පීඩාවක් ආනන්ද. එතකොට තමයි මට මේ අදහස ඇති වුනේ. මොකද්ද? සියලු අයුරින් රූප සංඥා ඉක්මවා යෑමෙන් නානත් සංඥා විවිධාකාර සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් අන්න මේ අනන්ත ආකාශය කියලා ආකාසානංචායතන පුදවගෙන වාසය කරනවා නම් හොඳයි කියලා හිතුණා කියන එතකොට. එහෙමයි ස්වාමීනි. රූපවත් දේවල් සිහි වෙන්නේ අරූප දෙයක් තුළ ඉන්න තාක් රූපවත් දෙයක් තුළ ඉන්න තාක් කල්නේ. දැන් අරූපවත් දෙයක් කරා යන්න try කරනවා දැන්. එහෙමයි ස්වාමීනි. එතන මොකද උනේ? ඊට පස්සේ දැන් ආනන්දේනි මට මේක ශාන්තයි කියලා හිතේ කෙලව කරක හැඟීම තිබ්බට දැන් ආකාශය අනන්තයි කියලා සිහිත් කරනවා කියනවා. හිත බැසගන්නේ. ඒක. උඩින් පල්ලෙන් සිහි වෙනවා එච්චරයි. නොපහදී නොපිහිටයි නිදහස් නොවේ. ආනන්දේනි මට මෙහිම අදහසක් ඇති වුණා කියනවා. මෙය ශාන්තයයි දකිනායි මගේ සිත ආකාසානංචායතනෙ නොබැස ගන්නා නොපහදිනා නොපිහිටන නිදහස් නොවන්න හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද කියා ඊට පස්සේ ආනන්දේනි මට මෙහෙම හිතුණා කියනවා. එහෙනම් මම මේ රූපයන්හි දුර්විපාකයන් තාම නොදකින ලද්දේය. රූපයන්හි දුර්විපාක නොදකින ලද්දේය. ආන්දක නේද? රූපයන්ගේ දුර්විපාක නොදකින නිසා තමයි බැසගන්නේ නැත්තේ. එහෙමයි ස්වාමී. ඒ වගේම තමයි ආකාසානංචායතනී ආනිසංස නොදකින ලද්දේය. රූපයන්හි ආදීන බහුල නොකරන ලද්දේ ආකාසානංචාය අනුසස් අවබෝධ නොකරන ලද්දේ කියලා තේරුණා කියනවා. ඊට පස්සේ ඒ නිසා තමයි මගේ හිත මේ ආකාසානංචායතනෙ බැසගන්නේ නැත්තේ. ආනන්දේනි මට මෙහෙම හිතුණා කියනවා. එහෙනම් මම රූපයන්ගේ ආදීන දැක ආදීන බහුලව සිහි කරන්න ඕනේ කියලා. ආකාසානංචායතනෙ ආනිසංස සිහි කර වාසය කරන්න ඕන කියලා.
එතර කුමක්ද කළා කියන්නේ? මිය ශාන්තු ප්‍රණීතු මේ ආකාසානංචායතන එතකොට හිත බැසගනීවි කියලා හිතුණා කියනවා. එහෙම හිතලා මොකද කරේ? රූපේ දුර්විපාක නැවත නැවත සිහි කරන්න ගත්තා කියනවා. එහෙමයි ස්වාමී. රූපයක් නිසා උපදින පීඩාව දැන් අපිට වෙන්නේ යම් කෙනෙක් නිසා පොඩි පීඩාවක් ආවට පසුදී ඒ රූපෙම ආය ආස්වාදයක් කෙනකොට අර පීඩාව ගණන් ගන්නෑ නේ. එහෙමයි. එහෙම අපේ හිතේ තියෙනව නේද? එහෙයි. ඒතර අන්න ඒක තමයි අපිට වෙන්නේ. සාමාන්‍ය ලෝකයට වෙන්නේ ඒකයි. එතකොට පොඩි දැන් රූපයකින් කාමයෙන් පොඩි පීඩාවක් තියෙනවා කියලා කෙලවරක අදහසක් තිබ්බට හැබැයි නෙක්කමින් බැස ගන්න. ඇයි? එහෙමයි. අර ආස්වාදය ආපු ගමන් අර කමතක් කළා දාවනවා හිතේ. එහෙමයි. ඒකට කුමක්ද කළ යුත්තේ? අන්න ඒකට තමයි රූපේ දුර්විපාක නැවත නැවත සිහි කරන්න. නැවත නැවත සිහි කරන්න. එතකොට දැන් බුදුරජාණන් දේශනා කළා. එතකොට බෝසතාණන් භාග්‍යවතුන් දේශනා කරන රූප සංඥා මනසිකාරයේ ආකාශී ආකාසානංචායතන ආනිසංස සිහි කරද්දි අන්න රූපයන්ගේ දුර්විපාක සිහි කරනකොට ආකාසානංචායතන හිත බැස ගන්නවා කියන. එහෙමයි. ආනන්දේනම පසු කාලේ සියලු අයුරින් රූප සංඥාව ඉක්මවා යෑමෙන් අනන්ත ආකාශයයි ආකාසානංචායතන ඊට පස්සේ උපදවාගෙන වාසය කළා කියන. ඒත් බලන්න ඉතකන් මිස පඨවි හතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයත් එක්ක මනස එහෙමයි. සකස් වෙලා තියෙන්නේ. එහෙයි ස්වාමීනි. හරි පුදුමයි. ඒතකොට මේ පඨවි ධාතු, ආපෝ, තේජෝ, වායෝ ධාතු යම් යම් කම්පන කරන්න පුළුවන්. හතරවෙනි ධ්‍යානයේදීත් සිද්ධ කරන්න පුළුවන්. එහෙමයි. ඒතර බලන්න හරි විශ්මිතයි. දැන් ඒකයි දැන් පෙර ජීවිත දැකීමේ හැකියාව ලබා ගන්න හතරවෙනි ධ්‍යාන පුරුදු කරද්දී කියනවා ඒ හතරවෙනි ධ්‍යානෙම නැවත නැවත බහුල කළා අකම්පිත ස්වභාවයට පත් කරනවා කියන්නේ. එහෙමයි. දැන් මේ බෝසත් කාලේ දිනු කර ගැනීමක් නෙමෙයි කතා කරන්නේ එතකොට. එහෙමයි. කිසි කෙනෙක්ගේ අත්දැකීමක් නැතුවනේ ඊට පස්සේ. ඊට ශාස්ත්‍රුණා සම්බුදු බවට පත් වෙලා ඒක දේශනා කරනවා. කොහොමද? පළවෙනි ධ්‍යානෙන් කාම නිරුද්ධ කරන්න පුළුවන්. සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කරනවා. දැන් මේ ආර්ය පරිශ්‍රණ යන ගමන්නේ දැන් මේ තියෙන්නේ. පරිශ්‍රණයේ යන ගමන්නේ. එහෙමයි. ඒ අත්දැකීමනේ මෙතන විස්තර කරන්නේ. එහෙමයි. බෝසත් කාලෙම පළවෙනි ධ්‍යානෙ කාම සංඥා ඇති වෙලා තියෙනවා. ඒක නිරුද්ධ කරන්න තමයි ඊට පස්සේ දෙවෙනි ධ්‍යානෙට යන්නේ. මේක බලවත් කරද්දි මෙහෙම වෙයි කියන අත්දැකීම තාම නැහැ එතකොට. බෝසත් කාලෙම. එහෙමයි ස්වාමීනි. සම්බුද්ධත්වයට පත් වෙච්ච ශාස්ත්‍රුණ දේශනා කරනවා. දැන් අනුපුබ්බ විහාරි සූත්‍රයෙන් අපි විස්තර කළේ ඒක තමයි. කොහොමද? කාමී නිරුද්ධ වීමම පළවෙනි ධ්‍යානෙ සිද්ධ කරන්න පුළුවන්. විතක්ක ਵਿਚාරේ නිරුද්ධ වීමම දෙවෙනි ධ්‍යානෙ උපදව ගන්න උපකාර කරන්න පුළුවන්. එහෙමයි. ප්‍රීතිය නිරුද්ධ කරන්න තුන්වෙනි ධ්‍යානෙට පුළුවන්. දැක නේද? උපේක්ෂා සැපය නිරුද්ධ කරන්න හතරවෙනි ධ්‍යානෙට පුළුවන්. හරි පුදුම දෙයක් එතකොට ඒක. ඊට පස්සේ විස්තර කරනවා මේ ආකාශය අනන්තය කියලා මේ දැන් වාසය කරගෙන ආකාසානංචායතනේ උපදවාගෙන වාසය කරද්දී ඒත් මොකද වෙන්නේ දැන්? රූප සහගත සංඥා මනසිකාරය මතුවෙනවා කියනවා. එතකොට මේක මට පීඩාවක් කියනවා. ආනන්දේන එක මේ වගේ දෙයක් කියනවා. සැපසේ ඉන්න කෙනෙකුට පිනිස් දුකක් උපදිනකොට ඒක යම්සේ පීඩාවක් උපදිනකොට මා තුළ මේ රූප සංඥා මනසිකාර වීම පීඩාවක් කියනවා. ඒක නැවත නැවත බලවත් කරන්න ඕන කියන තැනට බෝසත් කාලේ ඇවිල්ලා නැහැ. එහෙමයි. තේරෙනවද? ඒක නැති කරන්න ඊළඟ ස්ටෙප් එකට ගිහිල්ලා තියෙනවා. කොහොමද ආනන්දේනි ඒ මට මෙහිම අදහසක් ඇති වුණා කියන. ඒතර බලන්නේ සොයා ගැනීම. දැන් එහෙනම් මේ කාම සංඥාව ඇති වෙනකොට එහෙනම් මේක නැති කරන්න මම දෙවෙනි ධ්‍යානට යන්න ඕන කියලා සොයා ගැනීම. එහෙමයි ස්වාමීනි. ඒක තමයි ප්‍රඥාව කියන්නේ ඒකට තමයි. විතක්ක ਵਿਚාර නැති කරන්න මම දෙවෙනි ධ්‍යානට යන්න ඕන කියන හරි ඒ විශ්මිතදී හොයා ගැනීම. ඒ එළඹීම ස්වාමීනි. හිතා ගන්න බෑනේ ඒක. දැන් අද මේක අපි හිතලා බලනකොට තමයි තේරෙන්නේ මේක මහා විශ්මිත දෙයක්නේ පෙරලියක් නෙමෙයි කරලා තියෙන්නේ කියලා. දැන් මුල් වරට යනකොට ඒක දැන් අපි අහලා සූත්‍ර දේශනා අහලා යනකොට යන කතාවයි මුල්ම වරට පෙර නොයසූ දෙයක් ගමනක් යනකොට ඒක ඊවට වැටහෙනවා කියන එක ඒක තමයි ප්‍රඥාව. මොනතරම් ප්‍රඥා බලයක් අම්බෝ වැඩ සිටියද කියලා හිතාගන්න බෑ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න ඊළඟට කියන මොකද කියන්නේ? දැන් මේ රූප සංඥා රූප සහගත සංඥා මානසිකාර වෙලා පීඩා ගෙනත් දෙනවා. ආනන්දිතට මට මෙහිම හිතුණා කියන ඉතින් මම සියලු අයුරින්
ආකාසානංචායතන ඉක්මවා යෑමෙන් විඥානය අනන්තයි විඥානන්තය උපදවාගෙන වාසය කරනවා නම් හොඳයි කියලා හිතුණා කියන. එතකොට බලන්න මේ ආකාසානංචායතන රූප සංඥා සිහි වෙනකොට විඥානංචායතනට යන්න ඕන කියන අදහස එනවා කියන එක. එහෙමයි ස්වාමීනි. ඒක ප්‍රඥාවට ඇති වෙන එකක් ඒක. එහෙමයි. ඒ තේරීම වෙන්නේ ප්‍රඥාවෙන්. එහෙමයි. ඊට පස්සේ මේක යන්න ඕන කියලා. දැන් පැටලෙන්නේ නැහැ නේ. එහෙනම් මම මේක අකින්චඤ්ඤායතනට යන්න ඕන කියලා පැටලෙන්නේ නැහැ. එහෙමයි. මම යන්න ඕන විඥානංචායතනට. විඥානේ අනන්තයි විඥානේ අනන්තයි කියලා විඥානති පුදාගෙන වාසය කරනවා නම් හොඳයි කියලා කල්පනා කළා කියනවා. හැබැයි කල්පනා කළාට ඒක ශාන්ත විහරණයක් කියලා තේරුණාට හිත පහදින්නේ. පහදින්නේ නැත්තේ. කල්පනා කළා කියන ඇයි පහදින්නේ නැත්තේ? කුමක් නිසාද? තාම ආකාසානංචායතන හිත බැසගෙන තියෙන්නේ. කාලයක් ආකාසානංචායතන පුරුදු කළානේ. ඒ වගේ තමයි අපිට දැන් වෙලා තියෙන අපි කාලයක් කාමයේ ඇසුරු කර වාසය කරපු නිසා කාමයේ ආදීන පොඩ්ඩක් වැටහිලා කාමයේ අතහැරලා නික්කම් හිත පිහිටවන. ඒතකොට නික්කම් හිත පිහිටන්නේ. ඇයි? කාලයක් කාමයේ ඇසුරු කළා කියන නිසා. එහෙමයි. ඒකට මොකද කරන් තියෙන්නේ? කාමයේ ආදීනව හිතට සිහි කරවල දෙන්න ඕන. අන්න එතකොට නික්කම් පිහිටවන ලේසි. ඒ වගේ තමයි ආකාසානංචායතන කාලයක් ඇසුරු කළාට පස්සේ ඒක හිත බැසගෙන තියෙන්නේ. විඥානංචායතනට එන්න හැදුවට එන්න බෑ. ඒ අරක බැසගෙන තියෙන නිසා. ඒ බැසගෙන තියෙන එකෙන් වළක්වන්න මොකද කරන් තියෙන්නේ? ඒකේ ආදීනව හිතට සිහි කරලා දෙන්න ඕන. එහෙමයි. මොකේද? ආකාසානංචායතන සමාපatti ආදීනව හිතට සිහි කරවන්න ඕන. මේක විස්තර කරනවා විඥානංචායතන නොබැසගන්නේ නොපහදින්නේ කුමක් නිසාද? ආකාසානංචායතන දුර්විපාක නොදකින නිසාය. එහෙමයි. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් ඒ වගේ දේවල් වල දුර්විපාක තියෙනවද? තියෙනවා එතකොට. මේ හැම සමාපත්තියකම ඉස්සරහට යන්නේ දුර්විපාක. ඒක පේන ප්‍රඥාවට. ඒක පේන ප්‍රඥාවට. ඒ නිසා ඒ දේවල් වල දුර්විපාකයක් නැත්තම් කවදාවත් ඒක අත්හැරෙන්නේ නැහැ නේ. ආදීනයක් නැත්තම්. ආදීනයක් නැත්තම්. එක පැත්තකින් මේ අනිත්‍ය දේවල්. අනිත්‍ය ලෝකේ උපතක් කරා යනවා. ආය ජාති ජරා මරණ ගෙනත් දෙන උපතක් කරානේ ගෙනියන්නේ. මතකද ධාතු විභංග සූත්‍රය අපි කතා කළා. මේකත් ඉතින් මේ අනිත්‍ය දෙයක්, සංකර දෙයක්, සකස් වෙච්ච දෙයක්. මේකෙන් කරන්නේ ආකාසානංචායතන උපතක් කරා ගෙනියන එක විතරයි. එතන ජාති ජරා මරණ විතරයි. ආය සසරට වැටෙන එක විතරයි කියලා ඒක හිත පිටවන්නේ නැහැ කියන. දුර්විපාක සිහි කරන්නේ පරිද්දෙන්. එහෙමයි ස්වාමී. හරි ආශ්චර්යයි. ඊට පස්සේ විස්තර කරනවා දැන් ආකාසානංචායතනේ ඉක්මවා යෑමෙන් දැන් ඔන්න ඊට පස්සේ මොකද වෙන්නේ? ආකාසානංචායතනේ ආදීනව දුර්විපාක සිහි කළ මා විසින් ආකාසානංචායතනේ ආදීනව බහුලව මෙනෙහි නොකරන ලද්දේ. විඥානංචායතනේ අනුහස් අවබෝධ නොකරන ලද්දේ. ඊට පස්සේ කොහොමද කරේ? අන්න ඊට පස්සේ ආකාසානංචායතනේ ආදීනව සිහි කර විඥානංචායතනේ ආනිසංස සිහි කර වාසය කරද්දී විඥානයේ හිත පිහිටන්න ගත්තා කියනවා. එහෙමයි. බලන්න මේ හිතේ ස්වභාවය තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. අපි මොකද්ද? අපි ධර්මයේ පොඩ්ඩක් ඇහුපමණින් සමහරට සද්ධාව ඇති වෙන්නේ. සද්ධාව ඇති නොවෙනවා නම් එතකොට ඒකට හේතුව කොහොමද එහෙනම්? අසද්ධාවන්ත දේවල් වලට නොපැහැදිලි දේවල් වලට අපි කොහොකල් පැහැදෙන්න ඉඳලා තියෙනවා. ඒක හිත බැසගෙන තියෙනවා. දැන් භෞතික දේවල් ගැන විශ්වාසය බලවත් නම් දෘෂ්ටි ගැන විශ්වාසය බලවත් නම් එතන මොකද වෙන්නේ? බුදු කෙනෙක්ගේ අවබෝධය ගැන හිත පහදවන්න බෑ ලේසි. එතකොට ඒකට මොකද්ද කරන්න ඕනේ? අර භෞතික දේවල් වල ආදීන නිතර සිහි කරවන්න ඕනේ. එහෙමයි. දෘෂ්ටි වල ආදීනව සිහි කරන්න ඕනේ. බාහිර ලෝකේ එකිනෙක කෙනාගේ පුද්ගලික අත්දැකීම් වල ආදීනව සිහි කරවන්න ඕනේ. ඒවේ අපරිපූර්ණ බව කතා කරන්න ඕනේ, සිහි කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ශ්‍රේෂ්ඨ බව, පරිපූර්ණ බව, නිර්මල බව සිහි කරවන්න ඕන. ඒතර තමයි ශ්‍රද්ධාව උපදින්නේ. එහෙමයි. ඒ ස්වභාවයක් මේ ලෝකේ. එහෙමයි. ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැත්නම් ඒකට හේතුව තමයි මේ බාහිර ලෝක දේවල් වල ගැන හිතේ විශ්වාසය බැසගෙන ඉවරයි. ඒතර ශ්‍රද්ධාව උපදින්න ඕන දෙයක ශ්‍රද්ධාව උපදින්නේ නැහැ. එහෙමයි. ඒක තමයි ස්වභාවය මේ ලෝකේ. දැන් බලන්න හරි ලස්සන දේවල් ටිකක් හිතට ගන්න හරි තැන් තියෙනවා මේකේ. ස්වාමීනි මෙතරම් මේ පාරිශුද්ධ මනෝවිද්‍යාවක් හරිම පුදුමයි මේක. එහෙමයි ස්වාමී. දැන් මෙතන මට තව දේශනාවක් හම්බුණා පින්වත් මහණෙනි, කරුණු 6ක් ප්‍රහාණය වෙනකොට ප්‍රථම ධ්‍යාන උපදව ගන්න බෑ කියනවා. කරුණු 6ක් ප්‍රහාණය
ඒක කවර හයක්ද? කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡාව. ඒ විතරක් නෙවෙයි කියනවා කාමයන්ගේ ආදීනව පිළිබඳ මනා නුවණ යුතු ඒ සැටියෙන් අවබෝධ නොකිරී. ඊළඟ ඒව මනසින් එක පැත්ත අර පහ බැහැර කළා කාමයන්ගේ ආදීනව නැවත 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 සිහි නොකරන තාක්කල් පහසුවෙන් පළවෙනි ධ්‍යානයකට හිත ගන්නවා කියන එක වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. වෙන්නේ නැහැ. ඒක නොයන දෙයක් ඒක. ඒක පුදුම දෙයක් සොයා ගැනීමක් ඒක. එහෙමයි. ඒ නිසා මේ දැන් ආකාසානංචායතන කාලයක් වැඩුවොත් එහෙම විඥානංචායතන හිත පිටවන්න අමාරුයි. ඇයි? අරකට උපාදාන වෙලා තියෙන්නේ. ඒතර විඥානංචායතන හිත පිටවන්න මොකද කරන්නේ? කාලයක් ආකාසානංචායතන ආදීනව සිහි කරවන්න ඕන. විඥානංචායතනේ ආනිසංස හිතට අරමුණු කරවන්න ඕන. එහෙම කර කර කාලයක් යනකොට ඔන්න විඥානංචායතන හිත පිටවෙනවා. එහෙමයි. එහෙමයි. කොච්චර ලස්සන විශ්මිත සුන්දර විග්‍රහයක්ද. එහෙමයි. කල්පනා කරන කෙනෙකුට ධර්මයේ හැසිරෙන්න. ස්වාමීනි සුන්දර වැඩපිළිවෙලක් තමයි. හරි පුදුමයි ඒක. එහෙමයි. එතකොට මේ දෘෂ්ටි වලට අවිද්‍යාවේ ගිලිගිලී තියෙන හිතේ විද්‍යාව උපදිනවා කියන එක කොච්චර වෙන දුෂ්කරද? එහෙනම් ඒකට මොකද කරන්න වෙනවද? මේ අවිද්‍යා කඩමාළු වල ඇත්ත ස්වභාවය නැවත නැවත හිතට ආවර්ජනය කරවන්න ඕන. ආදීනවේ. ආදීනවේ. විද්‍යාවේ ආනිසංස සිහි කරවන්න ඕන. එහෙමයි. ඒකේ ආරි සත්‍ය සිහි කරවන්න කියලා කියන්නේ ඒක අනිත්‍ය සිහි කරවන්න කියලා කියන්නේ ඒකයි. ඇයි? අවිද්‍යා අන්ධකාරේ ගිලිලා වෙලිලා සතුටු වෙලා ගැට ගැහිලා අපි සංසාරේ බොහෝ කලක් ඉන්නේ. එහෙම ආපු කෙනාට විද්‍යාව ගැන කියද්දි පොඩි අදහස ඒක නම් ඇත්ත තමයි කියලා හිතෙනවා. එච්චරයි බැසගන්නේ ඒක. චතුරාර්ය සත්‍ය බැසගන්නේ. අනිත්‍ය බැසගන්නේ. දුකේ අනාත්මේ බැසගන්නේ. පටිච්චසමුප්පාදේ හේතුඵල ධර්ම බැසගන්නේ. ඇයි? නිට්ටයයි කියන සංඥාව, සුඛයි කියන සංඥාව, ආත්මයි කියන සංඥාව විතර බලව. එහෙමයි ස්වාමීනි. එහෙම හිතර මොකද කරන්නේ එතකොට? අරකේ ආදීනමයි මේකේ ආනිසංසයි නැවත 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 සිහි කරවන්න අරමුණු කරවන්න ඕනේ. එහෙමයි. මේ බොහෝතරන සිමදා කළා තියෙනවා ඒකට. හරි ලස්සන මානසික පෙරලියක්. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. ඊට දැන් ඔන්න විඥානංචායතන හොඳට හිත බැසගත්තා කියනවා ඊට පස්සේ. ආනන්දේනි පසු කාලේ සියලු අයරින් ආකාසානංචායතන ඉක්මවා ගිහලා විඥානංචායතනේ තුල හිත බැසගත්තා කියනවා. හැබැයි ආකාසානංචායතන සහගත මනසිකාරිනවා කියලා. දැක නේද? ආකාසානංචායතන අසුරු කරගත්තු මනසිකාරිනවා කියනවා. ඒක මට පීඩාවක් කියනවා. ආනන්දේනි සැපසේ සිටින කෙනෙකුට පීඩාව පිණිස දුකක් උපදින්නේ යම්සේද? එසේම ආකාසානංචායතන සහගත සංඥා මනසිකාරය මා තුළ මතුවෙත් මට ඒක පීඩාවක්. ආනන්දෙන් මට මෙහෙම හිතුණා කියනවා. එහෙනම් සියලු අයුරින් විඥානංචායතන ඉක්මවා ගොස් ආකින්චඤ්ඤායතන උපදවගෙන වාසය කරන. දැන් ආකින්චඤ්ඤායතනට යන්න මහන්සි ගන්නේ ඇයි? විඥානංචායතන ඉන්නකොට ආකාසානංචායතන සංඥායතන. පීඩා සහිතයි. දෙක නේද? එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. අලුත් දෙයකට යනවා එක දෙයක පීඩාව දැකලා. හරිම සහේතුකව. සහේතුකව අත්හැරීම තියෙනවා. එහෙමයි ස්වාමීනි. මේ මහ බෝසත් කාලේ. එහෙමයි. ආනන්දේනි මේ ශාන්තය දකින මගේ සිත ඒත් දැන් හරි පුදුමයි විඥාන ආකින්චඤ්ඤායතන දැන් හිත පිහිටවන්න ආසයි කියනවා. කිසිවක් නැහැ කියලා සිහි කර කර මනසිකාර කර ඉන්න වෙනවා කියනවා. නමුත් ආකින්චඤ්ඤායතන බැසගන්නේ. ඒ බැසගන්නේ නැත්තේ. ඒ කාලයක් තිස්සේ විඥානංචායතනේ හිත බැසගෙන තියෙනවා. ඊට පස්සේ මොකද්ද කළා කියන්නේ? තේරුම් ගත්ත කියන මේ විඥානංචායතනේ හිත බැසගෙන තියෙනවා. විඥානංචායතනේ ආදීනව සිහි කිරීමයි. ඊළඟට ආකින්චඤ්ඤායතනේ ආනිසංස සිහි නොකරන තාක්කල් ආකින්චඤ්ඤායතනේ හිත බැසගන්නේ නැහැ කියලා. ඊට පස්සේ මොකද කරේ? ඔන්න විඥානංචායතනේ ආදීනව සිහි කරන්න ගත්තා කියනවා. ආකින්චඤ්ඤායතනේ ආනිසංස සිහි කරන්න ගත්තා කියන බොහෝතරනස්. එහෙමයි. කාලයක් යනකොට මොකද වෙන්නේ? අන්න සුවසේ ආකින්චඤ්ඤායතනේ බොහෝම සුවසේ හිත පහදවගෙන ඒකේ හිත පිහිටවගෙන වාසය කළා කියනවා. සංසිඳීමකින් සංසිඳීම සාන්ත විහරණය වාසය කළා කියනවා. කිසිවක් නැහැ කියන අරමුණක්ද ස්වාමීනි? ඒකට සිහි කර දැන් භාගතුන දේශනා කරන්නේ කිසිවක් නැහැ. කිසිවක් නැහැ. එතකොට ඒක අනුපිළිවෙලට එන්න ඕනේ. නිකන් අපි මේ යනින් ගමන් කිසිවක් නැහැ කියලා හරියන්නේ නැහැ. තේරුණා නේද?
එතකොට මොනවා වේද කියන අපි දන්නේ නැහැ. මේක අනුපිළිවෙල ගමනක් තියෙනවානේ. ඒකට බොහොම ලස්සන දේශනාවක් මට හම්බුණා. ගාවී උපමා කියලා. මේක අපිට මේ කරන්න ගියොත් මේක ඉතුරු ටික අවසන් කරන්න වෙන්නේ අපිට. හරි ලස්සනයි ඒක. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා දැන් ඔන්න විඥානංච ආයතන දැන් ආකින්චඤ්ඤා ආයතනේ බොහොම හිත පහදිනවා කියන පිහිටනවා කියන බොහොම නිදහස් වෙලා විඥානංච ආයතනෙන් ආකින්චඤ්ඤා ආයතන පිහිටන ගත්තා කියනවා. ආනන්දේනි පසු කාලයේදී විඥානංච ආයතනේ දුර්විපාක දැකලා බහුල වශයෙන් මෙනෙහි කළා කියනවා. ආකින්චඤ්ඤා ආයතනේ අනුසස් අවබෝධ කරගෙන එක සිහි කළා කියනවා. ආකින්චඤ්ඤා ආයතනේ බැසගත්තා කියන හිත. ආනන්දේනි පසු කාලයේ සියලු අයරි විඥානංච ආයතන ඉක්මවාගෙන කිසිවක් නැතයි ආකින්චඤ්ඤා ආයතන උපදවාගෙන වාසය කළා කියනවා. ආනන්දේනි ඒ මට මේ විහරණේ වාසය කරද්දී විඥානංච ආයතන සහගත සංඥා මනසිකාරයේ මතුවෙන ගත්තා කියනවා. ඒ මට පීඩාවක් කියනවා. ආනන්දේනි එක විමුක්තියක් කියනවා. අර සැපසේ ඉන්න කෙනෙකුට පොඩි පීඩාවක් ඇති වෙනකොට ඒක මහා පීඩාවක් වෙන්නේ යම්සේද විඥානංචායතන සහගත මානසිකාරය වෙන්න ගත්තා කියන. එහෙමයි. ආනන්දිනි මට මෙහිම අදහසක් ඇතුණා කියන මම සියලු අයුරින් ආකින්චඤ්ඤායතන ඉක්මවා ගිහිල්ලා නේව සංඥා නා සංඥා. හරි පුදුමයි මේ සමාපත්තිය. සංඥාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති. දැන් බලන්න ආකාසානංචායතන දෙනකොට රූප ශබ්ද ගන්ධ රස පහසත් එක දින සම්බන්ධය සම්පූර්ණ ඉවරයි. රූප සම්බන්ධයක් නැහැ ස්වාමීනි. එහෙමයි. දැන් ඊළඟට අරූප ස්වභාවයන් එක තමයි මනස සම්පූර්ණ ගනුදෙනු තියෙන්නේ. ඒතර බලන්න දැන් මේ අවස්ථාවට නෝ නේව සංඥා නා සංඥා සංඥාව ඇත්තෙත් නැති මානසික ස්වභාවය. එහෙමයි. පූසතන නැහසෙ මේ හොයාගන්න දේ නේද? එහෙමයි ස්වාමීනි. ආනන්දේනි නේව සංඥා නා සංඥායතනේ මේක සාන්තයි කියලා දැක්කත් හිත බස ගන්න නැහැ කියන. කල්පනා කරලා බැලුවා මොකද කියලා. බලනකොට හිත බැසගෙන තියෙන අතන කොතනද? ආකින්චඤ්ඤායතනෙ. එහෙමයි. ආකින්චඤ්ඤායතනෙ නිසා දුර්විපාක නොදක නීව සංඥා නා සංඥායතනෙ ආනිසංස නොදක නීව සංඥා නා සංඥායතනෙ හිත බැසගන්නේ නැහැ කියලා තේරුණා කියන. තේරුම් අරගෙන කොහොමද කළේ ඊට පස්සේ? ආකාසානංචායතනෙ ආදීනව සිහි කරන්න ගත්තා කියන. දුර්විපාක සිහි කළා කියන. නීව සංඥා නා සංඥායතන සමාපත්තිය ආනිසංස සිහි කළා කියනවා. ඔහොම සිහි කර කාලයක් යනකොට මොකද උනේ? අන නීව සංඥා නා සංඥායතනේ අනුසස් අවබෝධ කරද්දි ආකින්චඤ්ඤායතන දුර්විපාක අවබෝධ කරද්දි නීව සංඥා නා සංඥායතන හිත බැසගෙන පිහිටලා හොඳට නිදහසේ තිබුණා කියලා. එහෙමයි. ආනන්දේ බලන්න මේ හිත කියන්නේ කොච්චර ලස්සනට වෙනස් කරන්න පුළුවන් එකක් හදන්න පුළුවන් එකක්ද නේ? ස්වාමීනි මේ දැන් වීරිය ප්‍රඥාවෙන් වීරියෙන් ගන්නකොට එහෙමයි. පුදුම විදිහට වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා ඒකට. පෙරලන්න දමනය කරන්න සංසිඳවන්න නේ. එහෙමයි ස්වාමීනි. ආනන්දිනේ පසු කාලයේ සියලු අයුරින් ආකින්චඤ්ඤායතන ඉක්මවා ගලා නේව සංඥා නා සංඥා ඉපදුරගෙන වාසය කළා කියනවා. හැබැයි හිම් වාසය කරද්දී මොකද වෙන්නේ? ආකින්චඤ්ඤායතන සහගත මානසිකාරය ඕම් සංඥා මානසිකාරය ආයෙත් එනවා කියනවා අර. නේව සංඥා නා සංඥා. එතන ඉඳිද්දි. එහෙමයි ස්වාමීනි. ඒක හේතුණා කියනවා ඊළඟ එකට යන්න. මොකද්ද? සියලු අයුරින්ම නේව සංඥා නා සංඥායතන ඉක්මවා ගිහලා සංඥා වේදිත නිරෝධ සමාපත්තිය බලන්න දැන් ප්‍රඥාවට වැටෙනවා මම මෙතෙන්ට යන්න ඕන කියලා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ සංඥා වේද නිරෝධ සමාපත්තිය උපදවගෙන වාසය කරන්න නම් හොඳයි කියලා හිතුණා කියන ආනන්දේනි මේ ශාන්තයයි දකින්න මගේ හිතේ සංඥා වේද නිරෝධ සමාපත්තිය බැස ගන්න නැහැ කියන. ඒකට හේතුව කොහොමද? හේතුව හොයද්දී හම්බුණා කියනවා. මේ ශාන්තයි කියලා තේරුම් ගත්තත් නමුත් අර නේව සංඥා නා සංඥායතන බැසගෙන කාලයක් හිටියේ. එහෙමයි. බැසගෙන ඉන්නේ කි මොකද වෙන්නේ එතකොට දැන්? කාලයක් බැසගත්තට පස්සේ දැන් ওই සමහර කට්ටිය මේ වෙන්නේ. ඔන්න සමහර මේ කෙල්ල කොල්ල සමහර උන් යාළු වෙනවා තරුණ කාලේ. යාළුවන් පස්සේ සමහරට ඉව දැන් කඩාගෙන වැටෙනවා. කඩාගෙන වැටුණොත් මොකද වෙන්නේ? දෙන්න ඈත් වෙනවා මොන හරි ප්‍රශ්නයක් වෙලා. නමුත් අර පීඩාව මොකද වෙන්නේ? තියෙනවනේ. අර බැසගත්තු එක තියෙනවා. කයින් වෙන් වෙලා ගනුදෙනු නැහැ, කතා නැහැ, දකින්න නැහැ, මොකක්වත් නැහැ. ඇතුලේ බැසගත්තු එක තියෙනවා. ඇතුලේ බැසගත්තු එක අයින් කරන් තියෙන්නේ කොහොමද? කාලයක් ඉතින් අර දුර්විපාක සැබෑ විදියටම අයින් වෙන ක්‍රමය තමයි දුර්විපාක සිහි කර ඉන්න ඕන. ඒ වගේ තමයි නීව සංඥා නා සංඥායතන දුර්විපාක ඔන්න සිහි කරන්න ගත්තා කියනවා.
ඊට පස්සේ සංඥා වේද නිරෝධ සමාපatti ආනිසංස සිහි කරන්න ගත්තා කියනවා. ඊට පස්සේ ආදීනෝ මෙනෙහි නොකරන ලද්දේ. ඊට පස්සේ විස්තර කරනවා ආනන්දේනි මට මේ අදහස ඇති වුණා කියනවා. පසු කාලයේදී නේව සංඥා නා සංඥායතන දුරු විපාක දැකලා බහුල වශයෙන් මෙනෙහි කළා කියන සංඥා වේද නිරෝධයේ අනුසස් අවබෝධ කරගත්තා කියනවා. අවබෝධ කරගෙන මොකද වෙන්නේ? අන්න එතකොට සංඥා වේදේ සංඥාවයි විඳීමයි හඳුනා ගැනීමේ හැකියාවයි විඳින හැකියාවයි දෙකම නිරුද්ධයි එතකොට දැන්. එහෙම මානසික ස්වභාවයක් උපදව ගත්තා කියනවා. ආනන්දේනි මම සියලු වෛරුන් නේව සංඥා නා සංඥායතන ඉක්මවා ගිහිල්ලා සංඥා වේද නිරෝධ සමාපatti උපදවාගෙන අන්න සමාපatti කියන වචනයකට පාවිච්චි කරනවා. සමාපatti උපදවගෙන වාසය කරමි මා විසින් ප්‍රඥාවෙන් දෙක ආශ්‍රයයන් ඡය කරන ලද්දේ. ඒතර අපේ ශාස්ත්‍රුන් වහන්සේ ආශ්‍රය ඡය කරගෙන තියෙන්නේ කොතනද? ඒ වැඩ පිළිවෙලින්ම. අන්න එතෙන්ට ගිහිල්ලා. නිරෝධ සමාපatti. නිරෝධ සමාපත්තියට ගිහිල්ලා. එහෙමයි ස්වාමී. හරි විශ්මිතයි එතකොට. මෙතකොට පළවෙනි ධ්‍යානෙන් හතරවෙනි ධ්‍යානෙන් පුබ්බේ නිවාසානුස්සති ඥාන චතුප්පඥාන උපදෝගෙන ඒවා පළවෙනි දෙවෙනි විද්‍යාව උපදෝගෙන ඊට පස්සේ අනිත් ඥානත් උපදෝගෙන ඊට පස්සේ හිතගෙන ඉහිල්ලා අතෙන්ටම බෝසත් කාලෙම ගිහිලා නිරෝධ සමාපත්තිය තමයි ආශ්‍රවයන් ශ්‍රේ කළා තියෙන්නේ. ස්වාමීනි බෝධි මූලයේදී මේ පරිවර්තනය බෝධි මූලයේ තමයි පරිවර්තන සිද්ධ වෙලා තියෙන්නේ. ආනන්ද යම් තාක් හරි ලස්සන විස්තරයක් තියෙනවා. යම් තාක් මේ නවයක් වූ මේ අනුපිළිවෙලින් සම්වදන විහරණයන්ට මම මෙසේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සම නොයදුනිම්ද නැගී නොසිටියෙම්ද ඒතා කාල ආනන්දේ දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාන්ත ලෝකේ මං අනුත්තර සම්මා සම්බුදු බවට පත් වුණා කියලා ප්‍රතිඥා දුන්නේ නෑ කියනවා. එහෙමයි. දැක්ක නේද? එහෙස. සම්මා සම්බුද්ධත්ව ප්‍රතිඥා දෙන කොච්චර දේවල් පරිපූර්ණ කරගන්නවද? ආනන්දේනි යම් කලයක නවයක් වූ මේ අනුපිළිවෙලින් සම්මදන විහරණයන්ට මම මෙසේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සම්බන්ධුනින්ද නැගී සිටියේ දෙකල්ලි යන්නයි මේ සියලු හැකියාවන් ඉපදුනාට පස්සේ තමයි කියනවා දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජායත ලෝකේ අනුත්තර සම්මා සම්බුදු බවට පත් වුණා කියලා දෙව් මිනිසුන් අතර ප්‍රතිඥා දුන්නා. එහෙමයි ස්වාමීනි. කොච්චර පරිපූර්ණ අවබෝධයක්ද? ඒතර මේ සියල්ල එදා මහ ශාස්ත්‍රුන් වහන්සේ බෝධි මූලයේදී වේගින් නේද සුළු කලකින් දැන් මේ කියන්නේ නේද? සුළු කලක් තුල ඒකට මේ ටික ඔක්කොම හිත පිහිටවගෙන තියෙනවා. එහෙමයි. ආදීනව දැන් අපිට නම් මාස ගණන් අවුරුදු ගණන් සිහි කරන්න වෙන්නේ. මහ බෝසතන් හතර එච්චර නෑ. සුළු කාලයක් තුළ මේ ඔක්කොම දේවල් ටික කරගෙන තියෙනවා. එහෙමයි. සුළු කාලයක් තුළ. මෙතන අපි ඉස්සෙල්ලා කතා කළානේ අර මේ උපේක්ෂා සැපේ කොතන නිරුද්ධ වේද? එතන කියනවනේ උපේක්ෂා සැපේ නිරුද්ධ වෙන්නේ හතරෙනි ධ්‍යානය කියලා. ඊළඟ රූප සංඥා කොතන නිරුද්ධ වෙන්නේ? රූප සංඥා නිරුද්ධ වෙන්නේ ආකාසානං ඡායතනෙ කියලා. එහෙමයි. ඒ කියන්නේ දැන් මෙතන බෝසතාණන් වහන්සේ බෝසත් කාලේනේ. රූප සංඥා නිරුද්ධ නොවන නිසා තමයි ඊළඟට යන්නේ. නමුත් ඇත්තටම රූප සංඥා ආකාසානං ඡායතනෙ බහුලව පුරුදු කරනකොට නිරුද්ධ වෙලා යනවා. මෙතන දේශනාවේ තියෙන බෝසත් කාලේ. බෝසත් කාලේ ඒක නිරුද්ධ වෙච්ච නොවිච්ච නිසා තමයි ඊළඟට යන්නේ. නමුත් සම්බුදු වෙලා දකිනවා. එහෙනම් මේ රූප සංඥා සියල්ලම ආකාසානං ඡායතන නිරුද්ධ කරන්න පුළුවන්. ආකාසානං නිරුද්ධ කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. නමුත් අර බහුල වශයෙන් එතන ඉන්නේ ඊළඟට බෝසතාණන් වහන්සේ ගිහිල්ලා තියෙනවා. එහෙමයි. ඒ නිසා තමයි සියල්ල භාග්‍යවතුන් වහන්සේ හොයාගන්නේ. ඊළඟ දේශනා කරනවා මේ විඥානං ඡායතන සංඥා කොහෙද මේ ආකාසානං ඡායතන සංඥා කොහෙද නිරුද්ධ වෙන්නේ? ආකාසානං ඡායතන සංඥා නිරුද්ධ වෙන්නේ විඥානං ඡායතනෙදී. ඊළඟ විඥානං ඡායතන සංඥා කොහෙද නිරුද්ධ වෙන්නේ? ආකින්චඤ්ඤායතනෙදී. ආකින්චඤ්ඤායතන සංඥා කොහෙද නිරුද්ධ වෙන්නේ? නේව සංඥා නා සංඥායතනදී. නේව සංඥා නා සංඥායතන සංඥා කොහෙද නිරුද්ධ වෙන්නේ? නිරුද්ධ වෙලා යන්නේ සංඥා වේදනා නිරුද්ධ වෙච්ච නිරෝධ සමාපත්තියේදී. එහෙමයි ස්වාමීනි. මේ අනුපිළිවෙලින් මේකට කියන අනුපුබ්බ විහාර සමාපatti සූත්‍රය. හරි විස්මිතයි. ඒතකොට එදා පින්වත්නි අපේ මහබෝසතාණන් වහන්සේ අර සසරේ පිරු මහා පාරමී බලයට බලන්න මේවා නිර්වුල් අනුපිළිවෙලින් පිළිවෙලට කිසිම ආකාරයෙන් වරදින්නේ නැතුව
එහෙමයි ස්වාමී. බොහොම ලස්සනට එකිනෙකට ගැළපි ඉස්සරහට ගෙනියනවා. මේ ඒ පාරිශුද්ධ මානසික පරිවර්තනයවත් එහෙමයි කිසි තැනක වරදින්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. එතකොට මොකද ඒ කාලේ අර දුෂ්කර ක්‍රියාවෙන් ගත්තු මහන්සියක් තිබ්බනේ විශාල පිරිසක්. ඒක සමාජෙ බැසගෙන තිබිච්ච එකක් නේ. ඒතර එතෙන්ට ආවා. එතෙන්ට ආපු ගමන් ඊට පස්සේ අතහැරියා ඒක. ඊට පස්සේ ගියේ කොතනද? හැබැයි අතහැරියත් හරි පුදුමයි. දුෂ්කර ක්‍රියාව කළත් දේශනා කියවද්දී අපි තේරෙනවා අනිත් අය දුෂ්කර ක්‍රියා කරද්දී ඒ දුෂ්කර ක්‍රියාවට රාගය, ද්වේෂය, මෝහය ඔක්කොම එක්ක. හැබැයි මහබෝසතාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා ගැන විස්තර කියවද්දී හොඳට තේරෙනවා මේ හැම තැනකදම කෙලෙස් තවන වීරියෙන් ඉඳගෙන තමයි දුෂ්කර ක්‍රියාව නිරත වෙන්නේ. එහෙමයි. ඒක තමයි පුදුම කාරණේ. ඒක තමයි පුදුම කාරණේ. එහෙමයි. එතකොට මහබෝසතාණන් වහන්සේ අන්තිමට ඒ ටිකත් අතහැරලා අන්තිම මහබෝසතාණන් වහන්සේ බොහොම ලස්සනට මානසික ගවේෂණයකට එනවා. මේ මානසික පරිවර්තනයේ අර මානසිකවම ඇති කරගන්න පාරිශුද්ධ බව බොහොම ලස්සනට අනුපිළිවෙලට ප්‍රඥාව මුල් කරගෙන ප්‍රඥාවෙන් සොයා බලන්න. එතකොට ඒවා එකිනෙකට නැති කරන්න මම කොතෙන්ටද යන්න ඕන, මනස කොතෙන්ටද පත් කරන්න ඕන, මේ සෑම දෙයක්ම විනිවිද තේරුම් අරගෙන මේ යනවා. එහෙමයි. දැන් කෙනෙකුට නම් කොනක් පොටක් හොයාගන්න නැහෙනේ. දැන් මම ඇයි මගේ හිතේ පළවෙනි ධානය ඇති වෙන්නේ නැති? අද වගේ නම් මොකද මිනිස්සු ප්‍රාර්ථනා කරයි, බෝධිය වඳී, චෛත්‍ය වඳී, අයියෝ මට පළවෙනි ධානය පුදින්නේ අරකයි මේකයි කී. කන්න ලව් කර මිනිස්සු ඉන්න ඕනේ. නැද්ද බලන්න? එහෙමයි. කන්න ලව් කර මිනිස්සු ඉන්න ඕනේ. මිනිස්සුන්ගේ ප්‍රධාන දේ ඕක. මේ වගේ මානසික ගවේෂණයකට ඉන්නේ නැහනේ. ස්වාමීනි මේ ප්‍රඥාවේ අදීනත්වය අන්න ඒකයි කියන්නේ. එහෙමයි ස්වාමී. අන්න ඒකයි අපි සරණ යන්න ඕන කියලා. එහෙයි ස්වාමී. දැන් සරණ අපි මේ වගේ ශාස්ත්‍රූත්වයක් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ උදාාර අවබෝධ ගැන ශ්‍රද්ධාව උපදව ගන්නකොට එහෙනම් අපිටත් තේරෙනවා එහෙනම් ඇත්තටම මේක යාඥාවකින් ධ්‍යාන උපද්දනවා කියන එක වෙන්නේ නැහැ. කවුරු කිව්වොත් එහෙනම් මම ඔබට පළවෙනි ධ්‍යානෙට දාලා දෙනවා එන්න කිව්වොත් එහෙනම් එන ඒ වගේ රැවටීමකට ගිහින් වැඩන්නේ. එහෙමයි ස්වාමී. තේරෙනව නේද? ඒක බොරුවක් එතකොට ඒක. ඒතර යාඥා කළා අනේ මට ප්‍රාර්ථනා කළා අනේ මට මෙහිම ලැබෙන්න ඕන කියලා මහාසාය වැටේ වැඳි හිටියත් වැඩක් නැහැ. ඒක වෙන්නේ නැහැ. එහෙමයි. ඒක ශාස්ත්‍රුන් වහන්සේද උදෙසා වන්දනාමාන කරලා රැස් කරගන්න පිනක් විතරයි එතන තියෙන්නේ. එහෙමයි. ඒක වෙන්නේ නැහැ ඒක. ස්වාමීනි මේ අපි අන්තනෝමතිකව යම් දේවල් පස්සේ දුවනවට වැඩිය මේ භාග්‍යවතුන් වහන්සේ මේ විස්මිත පරිවර්තනය විග්‍රහ කරන මේ දහම් පරයය ශ්‍රවණය කරගන්න තියෙන අවස්ථාව උදා කරගත්තොත් ඇත්තටම මේ මොනතරම් පැහැදීමක් එතෙන්ට ආවොත් තමයි ඇත්තටම රැකවරණේ තියෙන්නේ. ඒකනේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන මේ උපදව ගන්න පැහැදීමනේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාව නැති ප්‍රශ්නේ මේ තියෙන්නේ. මිනිස්සු අද ශාසනයට නිඳා කරන්නේත් ඒකත් එක්කනේ. අපි පින් කරන එක වෙනම කතාවක් නේ. විතර පුණ්‍ය ප්‍රතිපදාවත් තුළ අපිට අද යුගයේ මොකද මේ වගේ මානසික පරිසරයක් පරිවර්තනයක් වේගයෙන් කරන්න බැරි නිසා අපි එතකොට ඒ වගේ පුණ්‍ය ප්‍රතිපදාවත් තුළ නිරත වෙලා ඉන්නවා. මොකද මේ පුණ්‍ය ප්‍රතිපදාව අපි වනසන්නේ අපි ආරක්ෂා කරනවා. මොකද මේ මානසික පරිවර්තනය අපිට කරගන්න බැරි වුණොත් ඊළඟට අපිට සපෝට් කරන්නේ කවුද? අර පුණ්‍ය ප්‍රතිපදාව. එහෙමයි ස්වාමීනි. පුණ්‍ය ප්‍රතිපදාව. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන බුද්ධිමත්ම ප්‍රඥාවන්තව අර වගේ දේවල් වෙන්නේ අර බාහිරින් බලන් ඉන්න මිනිස්සු ගරහන එක පැත්තකින්. වෙන්නේ නැද්ද ඔබ? එහෙමයි. ඊළඟට තමයි තමන් මුලා වෙලා තමන්ගේ ප්‍රතිපදාව තමන් වනස ගන්නවා. ප්‍රාර්ථනාවෙන්ම සමහරලාට අවසන් වෙලා යනවා සමහරලාට. ප්‍රඥාව විවර කරගන්නේ. ඒක තමන්ට විශාල හානියක්. ප්‍රාර්ථනාව විතරක් මේ හදවතේ දරාගෙන අපි සංසාරයට එකතු වුණොත් එහෙම ඒ සසර ගමන කෙටි නෑ දිගයි. එහෙමයි. ඒ නිසා මේ තමන්ගේ පුණ්‍ය ප්‍රතිපදාව අනිවාර්යෙන් මොකද බුදු කෙනෙක් ධාතුන් වහන්සේලා ඉතිරි කරලා මේ වගේ යුගයකට තියන්නේ මේ පුණ්‍ය ප්‍රතිපදාව අපිට අවශ්‍ය නිසා. ඒතර මේ පුණ්‍ය ප්‍රතිපදාව අපි ගොඩනගමින් පින විසින් අපේ ආරක්ෂාව අපි හදාගන්න අතරේ දේශනා ඇසුරු කරගෙන කල්පනා කරලා අපි නිවැරදි විදියට මාවතට එන්න. ඒතර එයා හැමතිස්සෙම අදහසක් තියෙන කරන්න තියෙන මේක තමයි කියන අදහස එයාගේ හිතේ තියෙනවා. එහෙමයි. ඒතර අනවශ්‍ය මෝඩ ප්‍රාර්ථනා වලට යන්නේ නැහැ නේද? ඉතින් අපිට කාල වේලා ඉවරලා තියෙන නිසා අවසන් කරනවා. එහෙමයි. ඉතින් ඒ නිසා පින්වත්නි සතුටු වෙන්න නිසා මේ ධර්ම දානෙ දෙන පිරිසට අපිට මේ ලැබෙන උදාාර අවස්ථාවේ
අපිට මේ දෙව් මිනිස් ලෝකයාගේ සිතේ භාග්‍යතුන් වහන්සේගේ මේ උදාාර අවබෝධය ගැන මොහොතකට හරි පැහැදීමක් විශ්වාසයක් ඇති කරවලා වැරදි අදහස් වලින් ඒ අයගේ ජීවිත නැති කරන්න බේරන්න පුළුවන් නම් ඔබ සසර පුරා ඔබේ වැරදි අදහස් වලට නොවැටෙන්න ආන් ඒ පින ඔබට අනුග්‍රහ කරනවා. ඉතින් මේ රැස්වුණු උදාාර පින සසර පුරාම වැරදි මාවතේ නොවැටි සුවපත් වූ ජීවිතයක් ලබාගෙන සසර දුකින් ඈතර වෙන්න මේ රැස් කර උදාාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අදත් අපි හෝරාවකට ආසන්න කාලයක් ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නට යෙදුණා. ඉතින් පහුගිය මැයි මාසයේ අපි සම්බුදු සිත කසිරිය සදහම් සාකච්ඡාව ආරම්භ කළා. නැවතත් වෙසක් පුර 15වක පොහොය දවස පිළිබඳව අපේක්ෂාවෙන් පසුවන කාලවකවානුවක්. ඉතින් ඒ විජයශ්‍රී ජයශ්‍රී මහබෝසත් සමිඳුන් පාමුල වෙසක් සඳ ඇති රැයක අපගේ මහබෝසතාණන් වහන්සේගේ හද මණ්ඩලයේ අපගේ සාත්තුන් වහන්සේගේ හද මණ්ඩලයේ සිදුවුණු විස්මිත ආශ්චර්ය පරිවර්තනය පිළිබඳව ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අපට අනුකම්පාවෙන්ම පෙන්වා වදාළා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අනුකම්පාවෙන් පුණ්‍ය අනුමෝදනාවක් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමී. පින්වත්නි අද දින සම්බුදු සිත කසරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ දෝව කටාරි සේවයේ නිතු පින්වත් පුබුදු පල්ලියගේ මහත්මයා සහ මහනුවර සුදුහුම්පල පදිංචි මංජුලා වඩුගොඩ පිටිය මහත්මිය විසින් තමයි මේ උදාාර පින රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජය සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජය ආලවක දෙවියන් ජනෝසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම බෝරජානන් වහන්සේලා ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින පරම පූජනීය ධම්මක විවර කළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මහා සංඝරත්නයට ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙනී සුබෝධී ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට අනගාരിക මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට සියලු දෙවියෝ උපකාර කරත්වා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළ ඒ සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට විශේෂයෙන් මේ පරලෝකීය සිරිසේන පල්ලියගේ පින්වත් මහත්මයාට ඩී.එස්. පල්ලියගේ පින්වත් මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින් දෝහ කටහරි සේවයේ නියුතු පින්වත් පුබුදු පල්ලියගේ පින්බර මහත්මයා මහනුවර සුදුහුම්පල පදිංචි මංජුලා වඩුගොඩ පිටිය පින්බර මාතාවට ඒ වගේම පුබුදු පල්ලියගේ මහත්මයාගේ සහ මංජුලා වඩුගොඩ පිටිය මහත්මියගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් දුවා දරුවන් ඇතුළු පවුලේ සිල් දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. සසර දුකින් ඈතර වෙන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්මයේ හැසිරෙන උපකාර කළ සියලු දෙනාටමත් සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට කුඩා කලසට උපකාර කළා වූ සියලු දෙනාට සියලු ගුරුවරුන්ටත් කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා.
තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරන සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මය අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් මේ උතුම් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාවේ අදත් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ දොආ කටාරහි සේවයේ නියුතු පින්වත් පුබුදු පල්ලියගේ මහත්මයා, ඒ වගේම මහනුවර සුදුහුම් පොළ පදිංචි මංජුලා වඩුගොඩු පිටිය පින්වන්ත මහත්මිය විසින් මේ පින්වන්ත දෙපළත් පිනති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් අපේ හිත පුරා විතර්ක කළ යුතු එකම කරුණ අපගේ භාග්‍යවතුන් වහන්සේම නොවන්නේද කියන විතර්කයන් මේ මොහොතේ ඔබේ හිතේ ඇති වෙනවා කියලා අපි දන්නවා. ඉතින් තුනුරුවන උදෙසා ජාතිය හදවත මුදුන්පත් වේවා කියලා සුපුරුදු ප්‍රාර්ථනාව තබමින් අද දවසේ අපි සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.